අත්දැකීම් කිසිවක් සමහර විට බොහොමයක්ම අත්දකින්නට දැන් නොහැකි වී තිබෙනවා. විශේෂයෙන්ම මේ පින්වත් අය අතරින් දෙතුන් දෙනෙක් සිටිනවා ඉද්ධිපාද භාවනාව කිරීමට තරම් සුදුසුකම් ලබා ඇති අය. එනවාගේ ප්‍රයෝජන සලකා විශේෂයෙන්ම මේ දේශනාව පවත්වන්නේ අන් අයට මේ දේශනාව උපකාර වනවා ඇති. අනෙක් අතට මේ වැරණියේදී මේ භාවනා ක්‍රමයේ මතුවී නැවතත් මේ භාවනාව තුළින් අත්දැකිය හැකි ඒ අත්දැකීම් ලැබීමට හැකියාව අත්වේවා කියන අපේක්ෂාව තුළිනුයි අපි මේ දේශනාව පවත්වන්නේ. ඉද්ධිපාද ඉද්ධිසාපාද කියලා වචන දෙකක් එහි තිබෙනවා. ඉද්ධි කියන එකේ අදහස සාමාන්‍යයෙන් හැම කෙනෙකුටම ලබා ගන්නට බැරි සීල සමාධි ප්‍රඥා කියන අංග බොහෝ දුරට දියුණු ඇති සාමාන්‍ය මනුෂ්‍ය තත්ත්වයේ ඉක්මවා ලබන උත්තරීතර වූ ආධ්‍යාත්මික ගුණ දිනුවන්ට කියන වචනයක් ඉද්ධි කියන්නේ. උත්තරී මනුෂ්‍ය ධර්ම කියන එක කියන්නටත් පුළුවන්. එතකොට මේ ඉද්ධි වර්ග හතක් තිබෙන බව අපිට වැටහෙනවා. පොත්පත්වල තියෙන කතාවක් නේ අපේ අවබෝධය. පළවෙනි එක තමයි පංචාභිඥා සම්බන්ධ වූ ඉද්ධි. ඒ කියන්නේ දිබ්බ චක්ක දිබ්බ සෝත බුබ්බේ නිවාසානස්සති පරටිත්ත විඥානන සහ ඉද්ධිවිද කියන ඥාන පහ. අනුන්ගේ සිත් කියන්න පුළුවන් එක, පෙර ආත්ම දකින්නට පුළුවන් එක, ඈත ශබ්ද අහන්නට පුළුවන් එක, ඈත රූප දකින්නට පුළුවන් බව. ඒ වගේම මේක ආකාර ඉද්ධීන් කරගැනීමේ හැකියාව. මේවට පංචාභිඥා කියලා කියනවා. මේවට ඉද්ධි කියලා ප්‍රකාශ කරනවා. නබල ඉද්ධි කොටසක් තියෙනවා ධ්‍යාන ඉද්ධි කියලා. විශේෂයෙන්ම රූපාවචර පළවෙනි ධ්‍යාන හතරක්, අරූපාවචර ධ්‍යාන හතරක් මේ ධ්‍යාන ඉද්ධි කියන එකට ගණන් ගන්නවා. ඊට අමතරව විපස්සනා සමාධිය ගණන් ගන්නවා. අනිමිත්ත සමාධිය, අපනිත සමාධිය, ශුන්‍යත සමාධිය කියන මේ විපස්සනා සමාධිය ධ්‍යාන ඉද්ධිලා ගණන් ගන්නවා. ඊට අමතරව විමෝක්ෂ 8ක් තියෙනාට විමෝක්ෂ කියලා අභිභායතන 8ක් තියෙනාට අභිභායතන කියලා ඒ ධර්ම ගණන් ගන්නේ මේ ධ්‍යාන ඉද්ධි කියන කොටසට. ඊට පස්සේ තියෙන ඉද්ධි කොටස් පහම නිවනට සම්බන්ධ වූ දේවල්. ඒ කියන්නේ අභිඥා ඉද්ධි කියලා එකක් තියෙනවා. අභිඥා ඉද්ධි කියන්නේ විශිෂ්ට ඥානෙන් දතියතු මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය භාවය, දුක්ඛ භාවය, අනාත්ම භාවය සහ ශුන්‍යත භාවය ප්‍රත්‍යක්ෂ වශයෙන් අත්දකින අවස්ථාව. ඒකත් සෑම කෙනෙකුම කරන්නට බැරි සමාධි ප්‍රඥා දියුණු කෙනෙක් විසින්ම අත්දැකිය හැකි විද්‍යාවක්. ඊළඟට තියෙනවා පරිඥා ඉද්ධි කියලා එකක්. මේ සංස්කාර ලෝකයේ පැවැත්ම ඒකාන්ත වශයෙන් දුකක් කියන අවබෝධය ප්‍රත්‍යක්ෂ වශයෙන් වැටහි යන අවස්ථාවේදී ඒ පරිඥා ඉද්ධිය සම්පූර්ණ වෙනවා. ඒකත් සෑම කෙනෙකුටම ලබන්නට බැරි දෙයක්. තව එකක් තියෙනවා පහාන ඉද්ධි කියලා. අවිද්‍යාව සහ තණ්හාව ප්‍රහාණය කිරීම. ඒ අවිද්‍යාව තණ්හා ප්‍රහාණය කරන එකත් විශාලතම ඉද්ධියක්. ඊට අමතරව තියෙනවා භාවනා ඉද්ධි කියලා එකක්. සමථ වශයෙන් සහ විපස්සනා වශයෙන් යම් කිසි ප්‍රතිඵලයක් ලබා ගන්නා තෙක් භාවනාව දියුණු කර ගැනීම ඒ භාවනා ඉද්ධි කියන වචනේලා ගණන් ගැනීම. තව එකක් තියෙනවා සාස්ත්‍රාත් කලේතු ධර්ම සාස්ත්‍රාත් කිරීමේ ඉද්ධිය. විශේෂයෙන් මේදී අපි ගණන් ගන්නේ නිර්වාණ ධාතුව සහ ත්‍රිවිද්‍යාව කියන කොටස් තුන. මේවා තමයි සාමාන්‍යයෙන් ඉද්ධි කියන වචනයට අන්තර්ගත වන්නේ. මෙන්න මේ ඉද්ධි ලැබීම සඳහා යම් කිසි වැඩපිළිවෙලක් තියෙනවා නම් ඒකට කියනවා ඉද්ධි පාදේ කියලා. අටුවා පොතේ සඳහන් වෙලා තිබුණා පඨමං ධානං ඉද්ධිනාම පඨමං ධානස්ස පුබ්බ භාග පරික්ඛණයි සංපයුක්ත ඡන්දාදීෝ ඉද්ධිපාද නාම කියලා. පළවෙනි ධ්‍යානයේ ඉද්ධියක්ය. ඒ පළවෙනි ධ්‍යානය ලැබීමට ප්‍රථමයෙන් කළ යුතු කර්තව්‍යයන්හිදී යෙදෙන ඡන්ද ආදී කොට ඉද්ධිපාද කියලා දක්වනවා. ඒ අටුවා මතයක්. බුදුරජාණන් වහන්සේ වදාළන කතමෝච භික්ඛවේ ඉද්ධිපාදෝ මොකද්ද මහණෙනි ඉද්ධිපාදේ කියන්නේ? යෝ භික්ඛවේ මග්ගෝ යා ප්‍රතිපදා ඉද්ධේ පටිලාභාය සංවත්තති අයං උච්චති භික්ඛවේ ඉද්ධිපාදෝ. මහණෙනි මේ
ඉහත කියපු ඉක්දී ලබා ගැනීම සඳහා යෝමංකෝ යම් මාර්ගයක් ඇද්ද? යා ප්‍රතිපදා යම් ප්‍රතිපදාවක් ඇද්ද? අන්න ඒකයි මේ ඉද්ධිපාද කියනකින් අදහස් කරන්නේ. එතකොට මේ ඉද්ධිපාද ධර්ම හතරක් තිබෙන බව මා මේ පින්වත් අයට කලින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඡන්දේද්ධිපාදයක්, චිත්තේද්ධිපාදයක්, වීර්යේද්ධිපාදයක්, විමර්ශාද්ධිපාදයක් වෙනවා. ඡන්දේ කියන්නේ කැමැත්ත කියන එක. චිත්තේ කියන්නේ සිත කියන එක. වීර්යය කියන්නේ මෙතන ගන්න ලබන උත්සාහය සම්මප්පදාන වීර්යය නෙවෙයි. විමර්ශා කියන්නේ ප්‍රඥාව. මේදී ඉද්ධිපාද පත්තේට මේ ධර්මයන් ඇති වෙන්නට නම් අර කලින් කියපු ඉද්ධි ලැබීමට යම් කෙනෙක් ඡන්දයක් හෝ සිතක් හෝ වීර්යයක් හෝ විමර්ශාවක් ඇති කරගත්තා නම් ඒ ඇති කරගත්තේ ඡන්දාදී කුසස් ධර්ම සමාගයේ ඉක්කේ ලැබෙන තෙක්ම අඛණ්ඩ ලෙසම නොකඩවාම පවත්වාගෙන යන්නට ඕන. එහෙම නැතුව අතනමඟ අත්හරින ඡන්දයක් ඡන්දෙද්ධිපාදයක් වන්නේ නැහැ. සැලෙන ඡන්දයක්, ධනය සිත, පසුබස්නා වීර්යය, විනිවිදට නොදක්නා ප්‍රඥාවක් ඉද්ධිපාද වන්නේ නැහැ. කෙලින්ම අපගේ ඉද්ධිය අප බලාපොරොත්තු වෙන්නේ ධ්‍යානයක් නම් නැත්නම් නිර්වාණය නම් නැත්නම් වෙනත් අභිඥාවක් නම් මේවා ලැබීම ප්‍රයත්නම අඛණ්ඩ ලෙස උල්තරම් භාවක පැමිණියක් අතපස නොකරගෙන ඉදිරියටම කරගෙන යන ධර්ම හතරක් තිබෙනවා නම් ඒ ධර්ම හතර ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන ධර්ම හතර අන්න එවැනි තත්ත්වයේ තියෙන ධර්ම හතරට කියන්නත් පුළුවන් ඉද්ධිපාද කියලා. නිකන් සුළුවේ ඡන්දයක් ඇති වූ පරියට ඒක ඡන්ද ඉද්ධිපාදයක් වන්නේ නැහැ. අනිත් ඉද්ධිපාදත් මේ වගේ. මෙන්න මේ ඉද්ධිපාද ධර්ම දිනු කර ගැනීමයි ඉද්ධිපාද භාවනාව කියලා අපි කතා කරන්නේ. අතමාද දෙකේ ඉද්ධිපාද භාවනාව මොකක්ද මාන්නේ ඉද්ධිපාද භාවනාව කියන්නේ? ඉද දෙකේ දෙකෝ සංඝ සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. විරිය සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. විමර්ශා සමාධියේ ප්‍රධාන සංඛාර සමන්නාලකං ඉද්ධිපාදං භාවේති. මේක තමයි ඉද්ධිපාද භාවනාව කියන්නේ. මොකද්ද? අපි මේ වපස්ස විස්තර කරනවා. ඡන්ද සමාධිය පෙරසුකට වෙන සම්‍යක් ප්‍රධාන වීර්ය යමෙක් පදනවා නම් ඒක ඡන්ද ඉද්ධිපාද භාවනාවක්. ඒ වගේම චිත්ත සමාධිය පෙරසු කරගෙන මේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් වඩනවා නම් ඒක චිත්ත ඉද්ධිපාද භාවනාවක්. ඒ එලෙසින්මයි වීර්ය සමාධිය පාදක කරගෙන විමර්ශා සමාධිය පාදක කරගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් වඩනවා නම් ඒවා වීර්ය ඉද්ධිපාද භාවනාව සහ විමර්ශා ඉද්ධිපාද භාවනාව වශයෙන් හඳුන්වන්නට පුළුවන්. අපි මේ කරන ලබන දේශනාවේ කියන දේශනා කොට එක සූත්‍රයක අන්තර්ගත වෙන කොටස් නෙවෙයි විවිධ සූත්‍රවල විවිධ තැන්වල තියෙන දේශනා කොටස් එකට අල්ලා අපි මේ දේශනාව පවත්වනවා. එතකොට මේ ඉද්ධිපාද භාවනාව කවුරු කරන්නට ඕන විශේෂයෙන්ම නිවනක් තමයි බලාපොරොත්තු වෙනවා නම් ධ්‍යානයක් ලබා ගැනීමට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් අනිත් අතට අභිඥාවක් ලැබීමට යමෙක් බලාපොරොත්තු වෙනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා මහණෙනි අතීතයේ යම් කිසි කෙනෙක් මහානුභාව සම්පන්න වුණා නම් ආශ්‍රයන් සේකලා නම් ඉක්මනින් ලැබුවා නම් ධ්‍යාන ලැබුවා නම් ඒ සෑම කෙනෙක්ම මේ සතර ඉද්ධිපාද ධර්මයන් වඩුවය. දැන් යම් කිසි කෙනෙක් මේ ධර්මයන් ලැබුණා නම් ඒ අයත් මේ ඉද්ධිපාද ධර්මයන් වඩන අයයි. අනාගතයේ යම් කිසි කෙනෙක් නිවන සාක්ෂාත් කරනවා නම් ධ්‍යානයක් අත්දකිනවා නම් අභිඥාවක් අත්දකිනවා නම් ඒ සෑම දෙනා විසින්ම මේ සතර සම්මප්පදාන මේ සතර ඉද්ධිපාද ධර්මයන් වැඩි දියුණු කළ අයයි කියයි. නැති අයට ඒක කරන්න බෑ. ඒක නිසා මේ ඉද්ධිපාද භාවනාව කවුරුත් විසින් අවබෝධ කරගෙන කටයුතු කළ යුතු වැඩි යුතු භාවනාවක් වෙනවා. බුදුරජාණන් වහන්සේ වෙනස් සූත්‍රයක වදාළනවා පුද්දේනෝනි වික්ඛවේ සම්බෝධා අනන්ත සම්බුද්ධස්ස බෝධිසත්වස්සෝ සතෝ ඒකදහෝසි කෝනකෝ පච්චෝ කෝ හේතු ඉද්ධිපාද භාවනාවටාති. මහණෙනි මම බුද්ධත්වයට පත් වීමට පෙර බෝධිසත්ව මූලයේ සිටිද්දී මම අදහසක් මට පහළ වුණා. මොකද්ද? කෝනකෝ හේතු කෝ පච්චෝ ඉද්ධිපාද භාවනාව. මේ ඉද්ධිපාද භාවනාව සඳහා මොකක් හරි හේතුවක් තියෙනවා නම් යම් කිසි ප්‍රත්‍යක් තිබෙනවා නම් ඒ හේතුව කුමක්ද? ඒ හේතුව ඒකත් ඒ කුමක්ද? පස්සේ මම දික්කේ ඒකදහෝසි එවිට මහණෙනි මට මේක එලෙස සිහිපත් වුණා. මේ කතාවම
කෝණෝදේශකෝ පච්චේ විපාක භාවනාති කියන ප්‍රශ්නෙටම පිළිතුරු බුදු වුණාට පස්සේ ඒ ආකාරයෙන්ම වෙනස් සූත්‍රයක බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා. ඒකට සත්‍ය ඒ කියන්නේ විපාක භාවනාව වැඩි වීමට හේතු වන කාරණා ටික ඊළඟට විස්තර කරන්නේ. ඉද දෙක්ඛේ දෙක්ඛේ තුන්ද සමාධි ප්‍රදාන ප්‍රධාන සංඛාර සමන්නාලතං විපාදං භාවේති ඉතිමේ ඡන්தோ නච අතිලීනෝ භවිස්සති නච අතිපංගහිතෝ භවිස්සති නච අත්තං සංකිට්ඨෝ භවිස්සති අද්නච බහිද්ධා වික්ඛිතෝ භවිස්සති පච්ඡාපුරේ සංයේච විහෙරති යථාපුරේ තථාපච්ඡා යථාපච්ඡා තථාපුරේ යථා අධෝ තථා උද්ධං යථා උද්ධං තථා අධෝ යථා දිවා තථා රත්ත්‍ං යථා රත්ත්‍ං තථා දිවා එවං විවචේන චේතස අප්‍රියෝනාභේන සප්පභාසං චිත්තං භාවේති. මේ අදහස පිටින්ම බලමු විස්තර කරලා පස්සේ ඒ කරුණු විස්තර කිරීම අදහස් කරනවා. මේ ශාස්ත්‍රයේ මහාන විසින් අර සංඝ සමාධියේ පෙරට කොටගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්ය වඩන. ඔහුගේ මෙතනේ ඡන්දෝ අතිලීන භවිෂ්‍යතේ මේ ඡන්දේ අතිලීන tattete පත්වන්නට හොඳ නැහැ. ඒක පස්සේ අපි විස්තර කරන්න. අතිපග්ගහිත tattete පත්වන්නට හොඳ නැහැ. නැත්නම් සංකිට්ඨෝ භවිෂ්‍යති ඇතුළත ඉඳා යන්නටත් හොඳ නැහැ. නැත්නම් බහිද්ධා වික්ඛිතෝ භවිෂ්‍යති බාහිරට දුවගෙන යන්නටත් හොඳ නැහැ. පච්චාපුරේ සංයේත විහෙරති පෙරපස් සංඥාවෙන් යුතුව වාසය කරන්නට ඕන. ඒ පෙරපස් සංඥාව ගැන කලින් දවසක ප්‍රශ්නයක් මෙතන කෙනෙක් විමසුවා. ඒ නිසාමයි මේ දේශනාව අපි කරන්නට හිතාගත්තේ. මේ පෙරපස් සංඥාව කොටස් තුනකින් සමන්නාගත වෙනවා. එකක් යම්සේ මුලදී පිළිපැද්දා නම් පසුවත් එලෙසින්ම පිළිපදිනවා. පසුව යම්සේ පිළිපැද්දා නම් පෙරත් එලෙසින්ම පිළිපදිනවා. ඒක එකක්. උඩ යම්සේද යටත් එලෙසින්ම යට යම්සේද උඩත් එලෙසින්ම පිළිපදිනවා. ඒක දෙවෙනි කොටස. තුන්වෙනි කොටස දිවා කාලයේ යම්සේද රාත්‍රී කාලයේ එලෙසින්මයි රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයක් එලෙසින්මයි. මෙන්න මේ විදිහට කටයුතු කිරීමෙන් අර පච්චාපුරේ සංයේ පෙරපස් සංඥාවෙන් යුතුව වාසය කළා වෙනවා. මේ අමතරව ඉති විවටේන තේසසා විවෘතෝ සිතකින් අතරියෝනක් දේන නිවසන සිතකින් සත්වභාසං චිත්තං භාවේති ප්‍රභාස්වෝ සිතක් භාවිතා කරනවා. මේ ඡන්දේ විපාදේ ගැනයි වදාළේ. එලෙසින්ම බුදුරජාණන් වහන්සේ අර චිත්තේ විපාදයට වීර්ය විමර්ශා කියන විපාද වලට වදාරනවා. මගේ චිත්තය අතුලීන වෙන්නට හොඳ නැහැ, අතිපග්ගහිත වන්නටත් හොඳ නැහැ. ඇතුළට පිටා යන්නටත් හොඳ නැහැ, බහැරට විසිරී යන්නටත් හොඳ නැහැ. පච්චාපුරේ සංයේ පෙරපස් සංඥාවේ යුතුවත් ඉන්නට ඕන. මගේ වීර්ය වගේ චිත්තේ වගේ මගේ වීර්යයත් අතිලීන වන්නටත් හොඳ නැහැ, අතිපග්ගහිත වන්නටත් හොඳ නැහැ. ඒ වගේම බාහිරට දුවන්නටත් හොඳ නැහැ, ඇතුළට පිටා යන්නටත් හොඳ නැහැ. පෙරපස් සංඥාවෙන් ජීවත් වන්නට ඕන. එතකොට ඒ වගේම විමර්ශාවටත් ඒ කරුණු හතරම යොදනවා. මෙසේ කියලා බුදු පියාණන් වහන්සේ වදාරනවා එවං භවතේසුකෝ වික්ඛවේ චක්කේ විපාදේසු එවං බහුලීකතේසු මෙන්න මේ විදිහට ඉද්ධිපාද ධර්ම හතර යම් කෙනෙක් භාවිතා කළා නම් මහණෙනි මෙන්න මේ ආකාරයෙන් මේ ඉද්ධිපාද ධර්මයන් ප්‍රගුණ කළා නම් මහණෙනි බහුලීකරණය කළා නම් මහණෙනි ඔවුන් අනේක නිකන් ඉද්ධිවිදම් පස්ම බෝති නොඑක ආකාර ඉද්ධි කරන්නට සමත් බුද්ධිය වෙනවා. අනේක විතං පුබ්බේ නිවාසං අනුස්සති නොඑක ආකාරයෙන් පෙරවිසු කඳ පිළිවෙලවල දක්නාන් වලින් කියනවා. ඒ වගේම දික්කේන සක්නා විසුද්ධේන අතික්ඛන්තේ මානසේන සත්‍යේ පස්සිත දිබ්බ චක්ඛ ඥාණයෙන් කියනවා. දිබ්බසෝත ඥාණයෙන් කියනවා. පරසක්ඛාන පරපුද්ගලාන චේතසා චේතෝ පරිච්ඡපදානාති අනන්දේශිත දකින්නට පුළුවන් වෙනවා. ඊට අමතරව කියනවා ආස්වානං කහ අනාස්වාන චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය දිත්තේ ධම්මේ සංඥා සත්‍යකත්තාව සම්පද්ද විරති මේ සියලුම ආශ්‍රයන් හේතුල අදහස් භාවන ලැබලා චේතෝ විමුක්තිය සංඥා විමුක්තිය මේ ජීවිතේ මොහ වද්දක දෙක ඒ විමුක්තියෙන් යුතුව ජීවත් වෙනවා. මේ අර කලින් කියපු විදිහට ඉද්ධිපාද ධර්ම හතර වැඩි වෙනවා. මේක විවිධ සූත්‍රවල මේ ඉද්ධිපාද ධර්ම හතර මෙලෙසින් වැඩිමින් නැති ආනිසංස බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා. දින්නම් ප්‍රයාණම් නන්නතං කලං පාදකං සිතබ්බා විත්තේ ධම්මේ අඤ්ඤාසතියව පාදශේෂය අනාගාමිත. මේ ඉද්ධිපාද භාවනාව මේ ආකාරයෙන් කළා නම් යම් කිසි කෙනෙක් ඔහු මේ ජීවිතේම රහත් භාවය ලැබෙනවා නැත්නම් අනාගාමී භාවය ලැබෙනවා. තව සූත්‍රයක තියෙන අසත්ඵල අසත්පාන සංසාපාදකං විතබ්බා ඵල හතක් ආනිසංස හතක් ලැබෙනවා. මේ ජීවිතේම රහත් වෙනවා, එහෙම නැත්නම් මරණ මොහොතේ රහත් වෙනවා, එහෙමත් නැතුව අර අනාගාමීන් පස් දෙන අතරින් එක්කෙනෙක් බවට පත් වෙනවා.
මේ ආකාරයෙන් මේ තන ප්‍රශංසනීය මුඛයෙන් ප්‍රශංසනාත්මක විදිහට බුදුරජාණන් වහන්සේ මේ ඉද්ධිපාද භාවනාව වදාරලා තිබෙනවා. එනිසා අපි ඒ ගැන කර්මද්දරතෝ ඉගෙනගෙන තිබීමේ ඒ අනුව පිටපැදීමේ සාමත්ම ප්‍රයෝජනවත් වෙනවා. දැන් මෙතන කතා කරනවා ඡන්ද ඉද්ධි චිත්ත සංග සමාධි, චිත්ත සමාධි, විරිය සමාධි, විමර්ශ සමාධි කියලා සමාධි වල හතරක්. ඊළඟට ප්‍රධාන සංඛාර කියලා සම්මප්පදාන වීර්යයක් කතා කරනවා. මේ සෑම එකම අර අතිලීන තත්ත්වයට පත් කරන්නට හොඳ නැහැ. මොකද සංදේ හෝචිතෝ නීකෝ විමර්ශාව නුවණ. විමර්ශාව කියන්නේ නුවණ. කතමෝච දික්කේ අතිලීනෝ ඡන්දෝ මොකද්ද මහණෙනි මේ අතිලීන ඡන්දය කියන්නේ? යෝ වික්කවේ ඡන්தோ කෝසද්ද සහගතෝ කෝසද්ද සංපයුක්තෝ අයංචිත දික්කේ යතිදීනෝ ඡන්தோ මේ අපේ ඡන්දය කෝසද්ද සහගත නම් කුසීතයෙන් සංපයුක්ත වෙලා නම් මේක අන්න අතිදීන තත්ත්වයට පත් වෙලා අපේ වීර්ය කුසීත භාවයෙන් සංපයුක්ත වෙලා තියෙනවා නම් මේකත් මේ අතිදීන තත්ත්වයට පත් වෙලා ඒ වගේම තමයි සිත ඒ වගේම තමයි ප්‍රඥාව එම නිසා මේ හිත කුසීත භාවයට පත් වෙන්නේ පවත්වාගෙන යන්නට අපි උත්සාහ කරන්න ඕනේ විශේෂයෙන්ම කුසීත භාවයට පත් වුණාට පසුව සිතට බොහෝමත් කරන්න ඕනේ සිත සතුට කරන්න ඕනේ අපාය බය ආදී මෙනෙහි කරලා සංසාර දුක මෙනෙහි කරලා මේකෙන් ගැලවෙන්න ඕනේ කියන ප්‍රඥාව ඇති කර ගන්න ඕනේ මේ ආකාරයෙන් කටයුතු කරලා ඒ අතිරින්න තත්ත්වයටපත් වූ කුසීත භාවයටපත් වූ ඡන්දය හෝ චිත්ත හෝ වීර්ය හෝ නුවණ නැවත ප්‍රගුණ කරන යථාර්ථයටපත් කර ගන්නට ඕනේ ඒ පළවෙනි කාරණාව දැනගත යුතුයි මෙතන මේ ඡන්දෝ අතිපග්ගහිතෝ භවිෂ්‍යති මේ අතිපග්ගහිත වන්නටත් හොඳ නැහැ අතිපග්ගහිත කියන එකෙන් කියන්නේ යෝ වික්‍රේ ඡන්தோ උද්දච්ච සහගතෝ උද්දච්ච සංකේතෝ අයං සිතිලික්වේ අතිපග්ගහිතෝ ඡන්தோ මේ අපේ ඡන්දය නැත්නම් අපේ සිත අපේ ජීවිතය අපේ විමර්ශා කියන ඉද්ධිපාද ධර්ම හතර උද්දච්ච සහගත වෙනවා නම් උද්දච්ච සංකේත වෙනවා නම් මේක අතිපග්ගහිත සත්‍යයටපත් වෙනවා ඒ කියන්නේ කැළඹිලා විසිරිලා ඉක්මනින් ප්‍රතිඵල ගන්නට අපේක්ෂාවෙන් කටයුතු කරන්නට යනවා සිත විසිරෙනවා කැළඹෙනවා උද්දච්චයටපත් වෙනවා ඒ නිසා ඒ අවස්ථාවේදී විශේෂයෙන්ම අපි දැනගන්නට ඕන උද්දච්චයටපත් වූ සිත සංසම් කර ගැනීමට බුද්ධංග ධර්ම වශයෙන් කතා කරන සතිය දිනු කර ගැනීමට සමාධිය දිනු කර ගැනීමට පස්සද්ධිය දිනු කර ගැනීමට මේ නිසංසම් වූ සිත නිසා අපට ඇත්ත ඇතුළතින් දකින්නට බෑ ඒ නිසා අපිට සමාහිත කර ගන්නට නෑ සංසම් කර ගන්නට ඕනේ කියන ප්‍රඥාව ඇති කර ගැනීමට සුදුසු වෙනවා මේ ආකාරයෙන් සිතලා මේ පණ්ඩහිත tattweට පත් වූ සිත අමාදිමත් tattweට සමාහිත tattweකට මඳහත් tattweකට පත් කර ගන්නට ඕනේ ඡන්දයටත් එසයි, සිතටත් එලෙසයි, නීතියටත් එලෙසයි, විමර්ශාර වලටත් එලෙසින්ම කටයුතු කරන්න ඕන. ඊළඟට පතමෝත වික්‍රේ ඡන්தோ අජත්තං සංකිට්ඨෝ භයසති. අතුලට ඉඳාගේ සිත කියන්නේ මොකද්ද? යෝහි වික්‍රේ ඡන්தோ තීන මිද්ද සාවගතෝ තීන මිද්ද සංකේතෝ අයංචිත වික්‍රේ අජත්තං සංකිට්ඨෝ ඡන්தோ. අතුලට ඉඳා යන ඡන්දේ කියන්නේ තීන මිද්දේ සංපයුක්ත වෙච්ච තීන මිද්දේ බර වෙච්ච තීන මිද්දෙන් යට වෙච්ච එක. අපේ ඡන්දය තීන මිද්දෙන් යට වුණා නම් අපේ වීර්යය තීන මිද්දෙන් යට වුණා නම් අපේ සිත අපේ ප්‍රඥාව තීන මිද්දෙන් යට වුණා නම් අපිට මේ භාවනාව සාර්ථක වශයෙන් කරන්නට බෑ. මේ තීන මිද්දේ සහ අර කලින් කියපු කෝසජ්ජ කියන කුසීත බව දෙකක්. කුසීත භාවයේදී භාවනා කරන්නට පටන් ගන්නෙත් නෑ සමහර විට කුසීතකම නිසා. තීන මිද්දේ බොහෝ විට භාවනා කරගෙන යනකොට මතුවෙන සත්‍යය. අප බොහෝ විට කියලා තියෙන මේ තීන මිද්දේ දායකතු ආකාරය විශේෂයෙන්ම අර පචලාන සූත්‍රයේ වැනි ධර්ම කරුණු මේ දෙන්නලා දීලා තිබෙනවා. ඒ අනුව මේ තීන මිද්දෙන් හිත මුදා ගන්නට ඕනේ. අපේ ඡන්දේ මුදා ගන්නට ඕනේ. අපේ වීර්යය මුදා ගන්නට ඕනේ. එලෙසින්ම අපේ ප්‍රඥාව තීන මිද්දෙන් මුදා ගන්නට ඕනේ. අනිත් කාරණා තමයි කතමෝත වික්‍රේ ඡන්தோ බහිද්ධා විචිත්තෝ හෝති පිටට විසිරුණ සිට මොකද්ද පංචකාම ගුණේ ආරද්ධ මේ පංචකාම ගුණේ ආරම්භන කරගෙන විචිත්තෝ අනිවිචිත්තෝ සිත විසිරලා අපි භවනා කරගෙන යනකොට කවර ආකාරව පංචකාම ගුණයන් අල්ලලා සිතක් වෙනවනම් ඒක වහාම මේ බව අවබෝධ කරගෙන එතනම කතා හරින්නට එතන මේක සිඳ දාන්නට අපි දැනගන්න ඕනේ. එසේ නැත්නම් භවනාන දිනුවක් ගන්නට බෑ.
භාවනා කරන කාලය තුළදී දෝ අද වශයෙන් මේ පංචකාම ගුණය අල්ලා ඇති වෙන සිටිවිලි එතන මෙතනම කපා හරිනින් කටයුතු කරන්නට අපි සූදානම් වන්නට ඕන. මෙන්න මේ ආකාර හතරකින් අපේ සිත සම්බේ චිත්තේ වීර්ය විමර්ශා කියන ධර්ම හතර පෝෂණය වෙන්න ඕන. ඒ කියන්නේ අපි ලියන්නට හොඳ නෑ, අපි පස්සට යන්නට හොඳ නෑ, අධ්‍යාත්ම සංකේතය ඇතුළත ඉඳා ගන්නට ඕනේ හොඳ නෑ, බහැරට විසිරී යන්නට හොඳ නෑ. අර පස්සතරේ පෙරට සංඥාව ගැන අපි පස්සේ කතා කරනවා. මේ ආකාරයෙන් යුතුව ඡන්ද සමාධිය ඇති කරනවා, චිත්ත සමාධිය, විරිය සමාධිය, විමර්ශා සමාධිය ඇති කර ගන්නවා. මේ ඡන්ද සමාධිය කියලා, චිත්ත සමාධිය කියලා, විරිය විමර්ශා සමාධිය කියලා කරුණු තිබුණාට මේ අර ඒ අනුසාරයෙන් ඡන්දේ පාදක කරගෙන මේ සමාධියෙන් වඩලා නැහැ. මේ පින්වත් අතරින් එක්කෙනෙක් පමණක් අපගේ විදිහට දැක්වන මේ සමාධි හතර භාවිතා කරලා තියෙනවා දැනට. මොකක්ද මේ ඡන්ද සමාධිය කියන්නේ? සංදං දේ වික්ඛවේ වික්ඛෝ නිස්සා ලබති සමාධින් ලබති චිත්තත්වේ කබ්බතං අයන්නච්චති වික්ඛවේ ඡන්ද සමාධි. ඡන්දේ පාදක කරගෙන ඡන්දේ පුණක කරගෙන යම් කිසි චිත්තේ කාර්යතාවය සමාධි සමාධියක් ලැබෙනවා නම් ඒකයි මහණෙනි ඡන්ද සමාධිය කියන්නේ. ඒ වගේම සිත නූ කරගෙන යම් කිසි කෙනෙක් මේ සමාධියක් ලැබෙනවා නම් ඒක චිත්ත සමාධියක්. දීර්ඝ පාදක කරගෙන යන සමාධියක් ලැබෙනවා නම් ඒක දීර්ඝ සමාධියක්. ප්‍රඥාව සමාපාදක කරගෙන යන සමාධියක් ලැබෙනවා නම් ඒක විමර්ශා සමාධියක්. මේ ධර්ම හතරක්. මේ ධර්ම හතරේ වෙනස්කම් හතරක් තියෙනවා. ඒ හතර ආකාරයෙන් බැදී යුතු නිසා මෙතන ඉද්ධිපාද හතරක් වශයෙන් බුදුදාන මහසේ මේ ධර්ම විස්තර කරලා තියෙන්නේ. මේ හතර විස්තර කිරීමට අටුවාපදක තියෙන කදින උපමාවක්. අද කෙනෙක්ගේ තියෙනවා තානාන්තරයක් කනතරක් ඒ ගැනීම හතර දිනක් බලාපොරොත්තු වෙනවා. එක්තරක් කල්පනා කරනවා මගේ සම්තුවන්ගේ සිත සතුරු කරලා මම මේ තානාන්තරය ගන්නට ඕනේ කියලා රජුන්ගේ සිත කැමැත්ත ගන්න ආකාරයෙන් කටයුතු කරනවා. රජුව කැමැතිලා ඔහුට ඒ තානාන්තරය දෙනවා. අන්න ඔහු ලබන්නේ එක ඡන්දය ප්‍රමුඛ කරගෙන. තව කෙනෙක් කල්පනා කරනවා මට මෙන්න රජුන්ගේ හිත ගන්නට අපහසුයි වැඩ කළා ඒක නිසා මම මෙයා වශී කරගන්නවා මන්ත්‍රයක් කියලා. ඊට පස්සේ මන්ත්‍රයක් කරලා වශී කරගෙන රජුන්ගෙන් මේ තනතුර ලබා ගන්නවා. ඔහු චිත්තයට බරි කරගෙනයි ඒ ස්ථානාන්තරය ලබන්නේ. තව කෙනෙක් ඉන්නවා සංස්කෘත ජනපදයක කෝලාහලයක් ඇති කරලා Taman ගිහිල්ලා ඒ කෝලාහලේ දීර්ඝයෙන් මඩපවත්වනවා. සත්‍ය ප්‍රසාදයට පත්වලා උන්ට තනතුර ලැබෙන්න දෙනවා. මොහොතදී දීර්ඝ පාදක කරගෙනයි ඒ තනතුර. තව කෙනෙක් සිටිනවා මේ කිසිවක් නැහැ. ඔහුට දක්ෂකම තියෙනවා, හැකියාව තියෙනවා, ඔහුගේ නුවණ හොඳයි. ප්‍රඥාව හොඳයි. සත්‍යෝම පැහැදිලිවම යාලි දක්ෂකම් තියෙනවා, නුවණ හොඳයි. මේ වැඩේ කරගෙන යන්න පුළුවන් කියලා ඔහුට තනතුර දෙනවා. ඔහු නුවණ නිසා තනතුර ලබනවා. මෙන්න මේ ආකාරයෙන් ඡන්දේ නිසා, විත්තේ නිසා, වීර්ය නිසා, විමර්ශය නිසා පාදක කරගෙන ධ්‍යාන සිතකට උපදවන්නට පුළුවන් වෙනවා. ඒක කලියුත්තේ මෙහෙමයි. සාමාන්‍යයෙන් මේ ඉද්ධිපාද භාවනාවට අරමුණ වශයෙන් ගන්නේ කසින් පඨවි ආපෝ තේජෝ වායෝ නීල පීත ලෝහිත ඕදාත කියන කසින් අට. ආනාපානසති භාවනාව ගන්නත් පුළුවන්, පින්දෙන් හැකලින් භාවනාව ගන්නත් පුළුවන්. මේ ආනාපානසති භාවනාව තුළින් සියලුම ධ්‍යාන උපදවන්නත් පුළුවන්, සියලුම කසින උපදවන්නත් පුළුවන්. පින්දෙන් හැකලින් භාවනාව තුළින් එලෙසින් සියලුම ධ්‍යාන, සියලුම කසින සමාපatti උපදවා ගන්නත් පුළුවන්. මේ අපි උදාහරණයක් ගන්න පඩවි කසිනේ කියලා. අනිවාර්ය ඉස්ලාම පාදක කරගෙනයි සමාධිය උපදවා ගැනීම පහසු වන්නේ විද්‍ය සමාධිය. තද බලවත් වීර්යයක් ඇති කරගෙන ඒ පඨවි අර්ධන පඨවි කියලා යම් කෙනෙක් සිහිපත් කරනවා නම් ඒ පඨවි කසිනේ අරමුණු කරගෙන එතකොට මේ ජීවිතය පාදක කරගෙන ජීවිතයම පිළිතලා ධ්‍යානයකට පිටපත් වෙනවා. කලින් ධ්‍යාන ලැබුණු එකට නම් මේ පහසුවෙන් කරන්නට පුළුවන්. ඊට පස්සේ අදිස්ථාන කරනවා මට චිත්තේ පාදක කරගෙන මේ පළවෙනි ධ්‍යානය උපදව ගන්නට ලැබේවා කියලා. ආනාපාන සතිය තුනත් ඒක කරන්න පුළුවන්. එතකොට චිත්තේ පාදක කරගෙන තමයි පළවෙනි ධ්‍යානයට පිටපත් වෙනවා. දැන් පැහැදිලිවම තේනවා ඒ පුද්ගලයාට අර දීර්ඝ පාදක කරගෙන ලැබපු ධ්‍යානය බරපතලයි, ඕලාරිකයි, ගොරෝසුයි. ඒකේ තියෙන ප්‍රීතිය සුඛ ඒතරම් ප්‍රබල නැහැ. චිත්ත පෙරපරි කරගෙන ලැබපු පළවෙනි ධ්‍යානය අච්චර ප්‍රබල නැහැ, අච්චර ඕලාරික නැහැ. ඊට වැඩිය සුඛමයි, ඊට වැඩිය ප්‍රණීතයි, ඊට වැඩිය සාන්තයි. මේ වෙනස අපි අවබෝධ කරගන්න. අවබෝධ වෙනවා. ඊට පස්සේ සම්බේ පාදක කරගෙන තේ ධ්‍යානයම ලැබුවා නම්
එලෙසින් අධිෂ්ඨාන කරනවා ඡන්දේ පාදකෙන් මට පළවෙනි ධ්‍යාන ලබා ගන්න දේවා කියන. එතකොට ඒ ඡන්දය තුළින් ඇති වෙනවා ඒ ධ්‍යානය. ඒ ධ්‍යානයේදී පැහැදිලිවම අවබෝධයක් දකින්නට පුළුවන් වෙනවා. දීර්ඝයට වඩා, චිත්තයට වඩා මේ සමාධිය හුඟක්ම සියුම්, හුඟක්ම ශාන්තයි, හුඟක්ම සැහැල්ලුයි. ඊට වැඩිය ප්‍රණීතයි බව. මේ தත්ත්ව තුන ආකාරයක්. මේ කරන්නේ මොකක් නිසාද? මේ දීර්ඝ සමාධියෙන් කළ යුතු දේවල් චිත්ත සමාධියෙන් කරන්නට බෑ. චිත්ත සමාධියෙන් කළ යුතු ධර්ම මේ සංඝ සමාධියෙන් කරන්නට බෑ. එම නිසා මේවා වෙනින් වශයෙන් වඩන්න. ඊළඟට විමර්ශන සමාධිය උපදවා ගන්න. විමර්ශන සමාධිය දැන් කතරේ ප්‍රශ්නයන් අපි අරමුණු කළේ. විමර්ශයේ ප්‍රඥාව සාධක වෙන්න මන්ට පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්න ලැබේවා කියලා අදිස්ථාන කරගෙන පටේ වල සිහිපත් කරන විට අර ඡන්ද චිත්ත ඒ වගේම දීර්ඝයේ කියන සමාධිය උපදිනේ ඒ පතරේ ප්‍රශ්නේ මත පිට ආරම්භ කරගෙන මත පිට tattve මේ දීනංසා සමාධිය එහෙම නෙවෙයි ඒක යට තියෙන පතරේ කොටස් අනුවන කොටස් පරමාණු කොටස් පවා පෙනෙන්න පටන් ගන්නවා ලක්ෂ කෝටි ගණන් ඒ සෑම ලක්ෂ කෝටි ගණනකින් පරමාණු කොටස් වල එළියෙලි සිට පවතිනවා මේ සිට පරමාණු රූප කොටස් වලින් ඈත් වෙලා සිට සමාධියටපත් වෙන මහා විනිවිද දක්නා සමාධියක්. අන්නේ දීනංසා සමාධිය තමයි ඉතාමත්ම ප්‍රයෝජනවත් වන්නේ භාවනාවෙන් මේ විදර්ශනා භාවනාව කිරීමට. දීනංසා සමාධිය සිටගෙන ගමන් කරන්නට පුළුවන්, මේ වැඩ කරන්නට පුළුවන්. දීනංසා සමාධිය සිටගෙන භාවනා කරන්නට පුළුවන්. සම්පූර්ණ සමාධිය වලින් ඉඳගෙන ඒවා කරන්නට බෑ. ඒකයි මේ දීනංසා සමාධිය ඉතාමත්ම ප්‍රබලව අවශ්‍ය වන්නේ. මෙන්න මේ විදිහට සංකප්පිත විදිය විමර්ශනා කියන ඉද්ධිපාල ධර්ම හතර අරමුණු කරගෙන පළවෙනි ධ්‍යාන උපදින. ඒක ධ්‍යාන හතරක් විතර තියෙනවා. ආනාපාන සතිය උනත් අරමුණු කරගෙන කෙනෙකුට අදිස්ථාන කරනකොට මම ඡන්දේ පාදක කරගෙන මේ ආනාපාන සති භාවනාව තුළින් පළවෙනි ධ්‍යාන ලබා ගන්න ලැබේවා. ඒ වගේම චිත්තේ වීර්ය විමර්ශනා. මේ විදිහට ආනාපානෙන්නේ පළවෙනි ධ්‍යාන අරමුණු කරගෙන ආනාපානෙන් අරමුණු කරගෙන ධ්‍යාන හතරක් උපදවන්නට පුළුවන් වෙනවා. මේ විදිහට සංඝ සමාධි, විරේ සමාධි, චිත්ත සමාධි, විමර්ශනා සමාධි කියන සමාධි වර්ග හතර උපදවන්නට ඕන කෙනෙක්. ඊට පස්සේ මොකක්ද මේ ප්‍රධාන සංස්කාර කියන්නේ? සංඝ සමාධි ප්‍රධාන සංස්කාර සම්මානට අනිදිපාදම් භාවයති කියලා නේදානේ. ප්‍රධාන සංස්කාර කියන එකේ කතාව විස්තර කරන බුදුරජාණන් වහන්සේ අද විදිහට සංඝාදී ධර්මයන් පාදක කරගෙන සමාධියක් ඇති කරගත්තාට පසුව සෝ අනුස්සන්නානම් පාපකානම් ධම්මානම් අනුස්පාදාය උප්පන්නානම් පාපකානම් ධම්මානම් සහානාය අනුස්සන්නානම් කුසලානම් ධම්මානම් උප්පාදාය උප්පන්නානම් කුසලානම් ධම්මානම් එසියා සම්මෝසාය දීයෝ භාවය දීපුල්ලාය සංගම් ගණිතී වායනති විද්‍යානාරබති සම්පන්නන්හාති පදහති අන්න ඒක තමයි මේ විස්සන්ත දික්කේ ප්‍රධාන සංඛාර මේකට තමයි මහන්නේ ප්‍රධාන සංඛාර කියන්නේ මොනවද මේ ධර්මයේ පාදක කරලා පාදක කරගෙන මේ කුසල ධර්මයන් විකට වීම සඳහා උපන් කුසල ධර්මයන් තව තවත් දියුණු කර ගැනීම සඳහා කටයුතු කරගන්නවා මේ අකුසල ධර්මයන් මේකදීක සඳහා උපන් අකුසල ධර්මයන් සහානය සඳහා කටයුතු කරනවා බුදුදානන් වහන්සේ වදාළා ඉති අයන්ත සංඝෝ අයන්ත සංඝ සමාධි ඉනිසේ ප්‍රධාන සංඛාර අයන්ත දෙවික්කේ සංඝ සමාධි ප්‍රධාන සංඛාර සමන්නාලක නිද්දිපාදෝ. එතකොට මේ ඉද්ධිපාදයේ තුලින් සංඝ සමාධිය සහිත ඉද්ධිපාදයේ වෙන්නට නම් කොටස් තුනක් තියෙනවා. අයන්ත සංඝේ කියන්නටත් වෙන. අයන්ත සංඝ සමාධි සංඝේ පාදකගත්තු සමාධිය කියන්න. ඉනිසේ ප්‍රධාන සංඛාර ඒ සංඝ සමාධිය පාදක කරගෙන සතර සම්‍යක් කරාම වීර්ය වඩන්නටත් ඕන. අන්න එතකොට ඡන්ද ඉද්ධිපාදේ වැඩි වෙනවා. ඒ ඡන්ද ඉද්ධිපාද භාවනාව කරනවා අපි එතකොට. ඒ වගේම තමයි හිතට වීර්යයට විමර්ශාවට චිත්ත ඉද්ධිපාද භාවනා කරන පුද්ගලයාලා ඒ භාවනා කිරීමේ සිත තියෙන්න ඕන. සිත ඊට අමතරව චිත්ත සමාධිය තියෙන්න ඕන. ඒ සමාධිය පාදක කරගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයන් කරන්නට ඕන, වඩන්නට ඕන. ඒ වගේම මේ හිතා ගන්න වීර්ය වගේම විමර්ශාවලට මේ ආකාරයෙන් දැනගන්න ඕනේ කියනවා. මෙන්න මේ සමාධි දැන් සංඝ සමාධි චිත්ත විදේ විමර්ශා කියන සමාධි ඊළඟට ප්‍රධාන සංඛාර හතක් තියෙනවා. මේ ප්‍රධාන සංඛාර කොහොමද උපදවන්නේ? කිරීමට බලාපොරොත්තු වෙන්නේ මේ සමත පාදක කරවීමේට සමතේ වැඩෙන ආකාරයෙන් මේ ප්‍රධාන සංඛාරයන් සම්මප්පදාන වීර්යයෙන් වඩන්නේ කොහොමද කියන එකයි. සමත වශයෙන් කතා කරනකොට ඔක්කොම ධ්‍යාන අභිඥා ආදී ගැනීම. දැන් අර විදිහට පඨවි කසිනිය හෝ ආනාපානය හෝ පිම්බීම් හැකිලිම හෝ කවර අරමුණක් පාදක කරගෙන ඡන්දය තුළින්
යම් කෙනෙක් පළවෙනි ධ්‍යානය ලැබුවා නම් ඔහු ඒක ලැබපු කුසලයක්. නූපන් කුසල තමයි ඔහු චිත්තේ පාදක කරගෙන ඒ ධ්‍යානය ලැබෙන්නේ නැහැ, වීර්ය පාදක කරගෙන ලැබෙන්නේ නැහැ, විමර්ශාව පාදක කරගෙන නැහැ. එතකොට තව මේ ධ්‍යාන කිත් තුනක් ඔහු උපදවාගෙන නැහැ. මේ ධර්මයන් එකදීන්ට උත්සාහ කරනවා. යම් මේකෙන් පළවෙනි ධ්‍යානය යමෙක් උපදවාගෙන සිටිනවා නම් දෙවෙනි ධ්‍යානයෙන් එහාට සියලුම ධ්‍යාන ඔහු උපදවාගෙන නැහැ. දෙවෙනි ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් තුන්වෙනි ධ්‍යානයෙන් එහාට ඔහු ධ්‍යාන උපදවාගෙන නැහැ. මේවා නූපන් කුසල ධර්ම. මේ නූපන් කුසල ධර්මයන් වැඩිම සඳහා උපදවා ගැනීම සඳහා කටයුතු කරනවා. එතකොට පළවෙනි ධ්‍යානයේට ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන සමාධි හතරෙන් වැඩි වුණාට පසු පළවෙනි ධ්‍යාන හතරක් තියෙනවා. එතකොට දෙවෙනි ධ්‍යානයත් එලෙසින්ම හතරක්. එතකොට දෙවෙනි ධ්‍යානයත් එලෙසින්ම හතරක්. තුන්වෙනි ධ්‍යානත් හතරක්. මේ ආකාරයෙන් ධ්‍යාන 8ට අර ඡන්දේ පාදක කරන, චිත්තේ පාදක කරන, වීර්යේ පාදක කරන, විමර්ශාව පාදක කරන භාවනා කරන විට ධ්‍යාන 32ක් භාවයටපත් වෙනවා. පඨවි කසිනින් නම් එතන ධ්‍යාන 32ක්. ආපෝ කසිනියෙත් එහෙම ධ්‍යාන 32ක් උපදවා ගන්න වෙනවා. තේජෝ වායෝ නීල පීත ලෝහිතෝ දාස් කියන කසිනවල එනකොට ඒ 32 8 ධ්‍යාන 256ක් වෙනවා. මේවා නූපන් කුසල ධර්ම. මේ ගාන ලකුණාට මේක ඒ තරම් ප්‍රබල අමාරු වැඩක් නෙවෙයි, ඒ තරම් අපහසු කාර්යයක් නෙවෙයි. එක ධ්‍යානයක් උපදවා ගත්තාට වෙන පළවෙනි ධ්‍යාන 4ක්, දෙවෙනි ධ්‍යාන 4ක්, තුන්වෙනි ධ්‍යාන 4ක් ආදී වශයෙන් ධ්‍යාන 32ක් උපදවනවා. ඒ වගේම ආනාපානියෝ පිම්බි පාදක කරගෙන එහි තියෙන පඨවි ආපෝ තේජෝ වායු ධාතු කොටස් හතර අරමුණු කරගෙන නැත්නම් ඒ ආනාපාන සංගාතියේ තුලින් ඇති වෙන ඒ පාට නිමිති තමාගේ සිතට අනුකූලව හසුවාගෙන නීල පීත ලෝහිතෝ දාති කියන කසින හතරක් අනුව භාවනා කරනකොට කලින් කියපු 256න් මේ 32ට අමතරව උපදවා ගන්නට පුළුවන් වෙනවා. මේවා නූපන් මේ සමත වශයෙන් කතා කරන විට නූපන් කුසල ධර්ම. මේ ටික කෙනෙක් උපදවා ගත යුතු වෙනවා. ඊට අමතරව අන්නර පච්චාපුරේ සංඥාවත් භාවිතා කරන්නට ඕනේ. මේ සමත විදර්ශනා දෙකටම මේක අවශ්‍ය වෙනවා. කොහොමද පච්චාපුරේ සංඥා භාවිතා කරන්නේ? පච්චාපුරේ සංඥාව කියන්නේ යථා පුරේ තථා පච්චා යථා පච්චා තථා පුරේ. පෙර යම්සේද පසුවත් එසේමයි, පසුව යම්සේද පෙරත් එසේමයි කියන එක. එහිදී ධ්‍යාන සිතකට සමවැදුනාට පසුව ඒ නැගිටින අවස්ථාවේදී ඒ මාර්ගලා සිටින ඉරියව්වෙන් ඉවත් වී යන්නේ නැතුව එතනම සිටගෙන ඒ ධ්‍යානයේ ලැබපු අවස්ථාව දක්වාම මුල ඉඳලම ඔක්කොම ධර්ම ප්‍රත්‍යක්ෂ කරනවා. මම මේ විදිහට මොනසේදී මේ විදිහට පැමිණියේ, මෙහිම ආහාර ගත්තේ, මෙහිම වාඩි වුණේ. මේ විදිහටයි මම ඉරියව් පැවැත්වුවේ. ඔන්න එහෙම භාවනා කරන පරිකම්ම භාවනාව මෙහෙම සිදු වුණා. මෙහෙම යනකොට උත්සාහ නිමිත්ත මේ විදිහට පහළ වුණා. ටික වේලාවක් යනකොට මෙන්න මේ ආකාරයෙන් පරිභාග නිමිත්ත පහළ වුණා. මේ විදිහට ධ්‍යානාංග පහළ වුණා. මෙන්න මෙහෙම ධ්‍යානයට සිතපත් වුණා. ධ්‍යානයේ මේ විදිහට සිටියා. දැන් මම ධ්‍යානයෙන් නැගිට්ටා. අර මුල ඉඳලා අගට ඔක්කොම 100න් නුවණින් ප්‍රත්‍යක්ෂ කරනවා. ඒ වගේම මුල ඉඳලා අගට ඒ වගේම ප්‍රත්‍යක්ෂ කරන ධ්‍යානෙන් නැගිට්ටේ මෙහෙමයි, ධ්‍යානයේ හිටියේ මෙහෙමයි. ඒ වගේම අර ප්‍රතිභාව නිමිත්ත පහළ වුණේ මෙහෙමයි, අනුලෝම නිමිත්ත පහළ වුණේ මෙහෙමයි, පරිකර්ම භාවනාව කළේ මෙහෙමයි, භාවනාවට වාඩි වුණේ මෙහෙමයි, ඊට පෙර මම කයසකසුවේ ආගත් ආහාර මෙහෙමයි. මේ ආදී වශයෙන් පසුපස්සට ප්‍රත්‍යක්ෂ කරනවා. කතමංච වික්ඛවේ පච්චාපුරේ සංයේ විහෙති යථාපුරේ තථාපච්චා යථාපච්චා තථාපුරේ ඉද වික්ඛවේ පච්චාපුරේ සංඥා සුද්ධහිතා හෝති සමනසිකතා සූපධාරිතා සුප්පටි විද්ධාය පඤ්ඤාය කියලා බුදුරජාණන් වහන්සේ එලෙසින් මේ කොටස වදාළා. අපි කියපු කාරණාව තමයි එහි දැක්කේ. මේ විදිහට කටයුතු කළාට පස්ව ඊළඟ සැරේ භාවනා කරනකොට අර තමන් ප්‍රතිවේක්ෂා කරලා තියෙන නිසා තමයි ධ්‍යානෙටපත් උනේ මේ ආකාරයෙන් කියන ඊට වඩා හොඳට දෙවෙනි අවස්ථාවේ කරන්නට පුළුවන් වෙනවා. උදාහරණයක් අපි හිතමු. උද්ධාන නිමිත්ත පහළ වුණාට පස්සේ පරිභාග නිමිත්ත පහළ වෙන්නට යම් කිසි උත්සාහයක් කළා නම් ඒ උත්සාහය අර කලින්ට වඩා වේගවත් කරනවා. කලින්ට වඩා තියුණු කරනවා. කලින්ට වඩා හොඳට කරන්න පුළුවන් වෙනවා. අන්න ඒ ආකාරයෙන් අපිට මේක තව තවත් හොඳට කරන්නට පුළුවන් ශක්තිය උදා වෙනවා. මේක ඇත්ත වශයෙන්ම ප්‍රතිවේක්ෂා වශී භාවයක්. මේක කරන්නට සිදු වෙනවා. ඊට අමතරව යථාදිහා තථාරක්ඛින් යථාරක්ඛින් තථාදිහා දිවාකාරයේ යම්සේදී ඡන්ද සමාධිය ආදී වැඩිවන ප්‍රාතිකාලික දෙසින්ම වඩන්නට ඕනේ. ඒ කියන්නේ යම්කිසි ආකාරයේ යෙදින්ගේ ආකාරයේ නිමිත්තේ දිවා ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතම් භාවේති තේහි ආකාරයේ තේහින්ගේ තේ නිමිත්තේ පත්‍යෙන් ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතම් නිදිපාදම් භාවේති.
එහෙම බුදුහාමුදුරුවෝ වදාරා තියෙන්නේ යම් ආකාරයකින් යම් සතහනකින් යම් විදිහකට දවල් කාලයේ මේ ඡන්ද සමාධිය වැඩුවා නම් ඒ ආකාරයට ඒ විදිහටම රාත්‍රී කාලයේ මේ ඡන්ද සමාධිය වඩනවා. රාත්‍රී කාලයේ යම් විදිහකට නම් කලේ ඒ ආකාරයෙන් දවල් කාලෙත් මේක කරනවා. මෙහෙම කරන්නේ ඉතා හොඳ ප්‍රගුණතාවයක් ඇති කර ගැනීම සඳහා. උදේ එක විදිහකට පිළිපදලා සවස් කාලයේ රාත්‍රී කාලයේ තවත් විදිහකට පිළිපදිනා නම් අපිට ඒ තුලින් හොඳ ප්‍රතිඵල ගන්නට අපහසු වෙනවා. ඒක නිසා තමයි මේ විදිහට අර රාත්‍රී කාලයේ දිවා කාලයේ කටයුතු කළ යුතු වන්නේ. දැන් මේ දක්වා අපි ප්‍රකාශ කළේ මේ ප්‍රධාන සංඛාර සම්පතර සම්‍යක් ප්‍රධාන වීර්ය සමත වශයෙන් වඩන පුද්ගලයා මේ ඉතිපාද භාවනාව කරන්නට නම් අර සම්පචිත්ත විරිය විමර්ශා කියන ධර්ම හතර අතිරීනාදී තත්ත්වයට පත් නොවි සබා ගන්නට ඕන. ඊට අමතරව ධ්‍යාන සිත් උපදවන්නට ඕන. ඡන්ද පාදක කරන, චිත්තේ පාදක කරන, විරිය විමර්ශා පාදක කරගෙන මේවා අර ඊළඟට මේ ප්‍රතිවේශා වශයෙන් උපදවා ගන්න මුලින් ඉඳලා අගට ඉඳලා මුලට ධ්‍යාන උපදවා ගැනීම දී ක්‍රියාකරක පිළිවෙල සිහිපත් කිරීම. ඊට අමතරව තව ප්‍රතිවේශාවක් කරන රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයේ කෙලෙසින්ම කටයුතු කිරීම. ඊට අමතරව තව කොටස් 3-4ක් කරන්නට සිදු වෙනවා සමත වශයෙන් භාවනා කරන පුද්ගලයා විසින්. ඒක යථා අදෝ තථා උද්ධං යථා උද්ධං තථා අදෝ. යට යම්සේද උඩත් එලෙසයි උඩ යම්සේද යටත් එලෙසයි. මේක විස්තර කරන්නේ කතමංජ බික්කේ පච්චාපදේශන්නේ විරති යථා අදෝ තථා උද්ධං යථා උද්ධං තථා අදෝ. ඉද බික්කවේ බික්ඛු ඉමේ කායං උද්ධං පාස්තර තතෝ උද්ධං පාස්තර අනිත් යම් යති මස්මින් කාය කේශලෝම නකා කියලා විස්තර කරන පාඩේ විස්තර කරන සම්පාදලා මට ඉන්නේ එක. මේ පාඩේ සිට හිස පතුල දක්වා හිස නෙදුන් දක්වා යම් කොටක් තියෙනවා නම් කෙස්ලොම් නියදම් සම්මස්නහර ආදී මෙන්න මේ පිළිකුල් කොටස් එකක් අරගෙන භාවනාව කරනවා. සමත වශයෙන් විදර්ශනා වශයෙන් දෙකටම මේක පොදුයි. මෙහිදී යට කොටස් ශරීරයේ යම්සේ පිළිකුල්ව පැහැදිලිව පේනවා නම් ශරීරයේ උඩ කොටස් එලෙසින්ම අපිට පිළිකුල්ව පේන්නට ඕන. එතකොට ශරීරයේ විශේෂයෙන්ම අපි මිනී කපන තැන් වල දැකලා තියෙනවා මොලේ කපනකොට මේතන් පිළිකුලක් දුඟක් තේරෙන්නේ. බඩ හරිය කපනකොට ඉන්නටත් බැහැ. මේ බක්කු ගැඩුවා මේ දෙනෙහියට එච්චර පිළිකුල් නැහැ. එහෙම නෙවෙයි සෑම කොටසක්ම පිළිකුල් වශයෙන් පේනවා. ශරීරයේ ඇතුළේ අංශයේ පිළිකුල් වශයෙන් පේනවාද පිටත් ලෙසින්ම පිළිකුල් වශයෙන් පේනවා. බොහෝ දෙනෙකුට පිට පිළිකුල් වශයෙන් පේන්නේ නැහැ. මේ විදිහට උඩ සහ යට පිළිකුල් වශයෙන් දක්නා වගේම යට සහ උඩත් ලෙසින්ම පිළිකුල් වශයෙන් දකින්නට ඕන. මේ දැකලා ඊට පස්ව මේ කෙස්ගස් අරමුණු කරගෙන පළවෙනි ධ්‍යානෙ උපදවා ගන්න. ලොම් අරමුණු කරමින් පළවෙනි ධ්‍යානෙ උපදවන්න. මේ විදිහට මේ දෙතිස් කුණක කොටස් අතරින් එක එක කොටසක් අරමුණු කරගෙන ධ්‍යාන 32ක් උපදවන්න පුළුවන්. ලොම් අරමුණු කරන එකයි, ඇට අරමුණු කරන එකයි, මස් අරමුණු කරගෙන තව ධ්‍යාන ඒ විදිහට. මේකත් මේ එක කොටස ඡන්දේ පාදක කරගෙන දිනු කර ගන්නට ඕනේ. චිත්තේ පාදක කරගෙන, වීර්ය පාදක කරන, විමර්ශා පාදක කරගෙන කරන්නට ඕනේ. එතන හතරක් තියෙනවා. ඒ හතර ආකාරයෙන් අර ධ්‍යාන 32 වැඩුණාම ධ්‍යාන 128ක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු උදාහරණ මස් කියන මස් කැලේ අරමුණු කරගෙන පළවෙනි ධ්‍යානෙ උපදිනවා ඡන්දේ පාදක කරගෙන. චිත්තේ පාදක කරන මස් අරමුණු කරගෙන ධ්‍යානෙ උපදිනවා. වීර්ය පාදක කරන විමර්ශා පාදක කරගෙන භාවිතා කරනවා. මේ විදිහට කොටස් 32කට වැඩුණාම 128ක් ධ්‍යාන වෙනවා. මේවා එක පහසුයි. මේ ගානන් ලොකු වුණාට බරපතල දේවල් නෙවෙයි. පළවෙනි ධ්‍යාන උපදවා ගැනීම විතරයි මෙතන බරපතල කාර්යයක් වන්නේ. එයින් එහාට කටයුතු කිරීම ඉතා පහසුයි. ඊට පස්ව මේ එහාට තව කොටසක් පිළිකුල් භාවනාවේ කරන්නට වෙනවා. මොකද්ද පිළිකුල් භාවනාවේ ඒ කොටස් මේවා පඨවි ධාතුව, මේවා ආපෝ ධාතුව, මේවා තේජෝ ධාතුව, මේවා වායු ධාතුව කියලා වෙන් කරනවා. දැන් මස් කැලේ තියෙන තද ගතිය, මුද්දු ගතිය, පඨවි තියෙන තෙතමනේ තෙත් ගතිය ආපෝ, ඊට වෙයි පිංගිලා තියෙන එක වායු, එහි තියෙන මොකක්ද නැති ප්‍රශ්නේ හෝ සීතල තේජෝ. මේ විදිහට කොටස් හතර වෙන් කරලා මේ එක එක කොටසක් වලින් පඨවි කෂණේ, ආපෝ කෂණේ, තේජෝ කෂණේ, වායෝ කෂණේ උපදවනවා. ඒ කියන්නේ ශරීරයේ පිළිකුල් භාවනාව තුළින් මස් වල තියෙන පඨවි ගතිය නැත්නම් මුළු ශරීරයේ තියෙන පඨවි ගතිය අරමුණු කරගෙන පඨවි කෂණේ උපදවනවා. මේදී තමයි අභිභායතන කියලා මම කලින් කිව්වේ නොයැසෙන වචනය. නොයැසු වචනේ මේවා අට අභිභායතන උපදවා ගන්නට පුළුවන් වන්නේ මේ අවස්ථාවේදී තමයි. ඒවට මම අත ගන්න තියන්නේ. මේකෙන්දී පඨවි ගතිය මම අපි කලින් බාහිර පඨවි ආපෝ තේජෝනේ ගත්ත අරමුණට දැන් ශරීරයේ ඇතුළේ තියෙන පඨවි ගතනේ පඨවි අරගෙන පඨවි ධාතුවෙන් පළවෙනි ධ්‍යානෙ උපදිනවා. ඡන්දේ පාදක කරන, චිත්තේ පාදක කරන, වීර්ය පාදක කරන, විමර්ශා පාදක කරන.
ඊළඟට මේකේ තියෙන පාට වර්ග අපේ ශරීරේ. රතු පාට තියෙනවා ලේ වල, ඇස් වල, අර මේ මිදුළු මස් වල දිවේ වල. ඒ රතු පාට අරගෙන කරමින් ලෝහිත කියන්නේ රත කියන එකනේ. ඒ ලෝහිත කස්නිය උපදවනවා. සුදු පාට ශරීරයේ තියෙන පිත්තවල, සෙම්වල, ඒ වගේම දත්වල. ඒ කොටස් අරමුණු කරමින් ශ්වේත කස්නිය උපදවනවා සුදු පාට. ඊළඟට නීල පීත ලෝහිත ඕදාත. මේ කහ පාට තියෙනවා සෙම්වල, මේක පිතේ තියෙනවා. ඒ වගේම මේද තත්ත්වවල තියෙනවා. මේවා අරමුණු කරමින් මේ කහ පාට කසිනිය උපනවා, පීත කසිනිය උපදවනවා. ඡන්ද චිත්ත විරේ විමර්ශන මේ සෑම එකටම අවශ්‍යයි හතර ආකාරයෙන්. ඊට අමතරව නිල් පාට. නිල් පාට නම් අපිට අරමුණක් හොයාගන්න කලින් බැරි වෙන පසුව තේරුම් ගන්නට පුළුවන් වුණා මේ සමහර නිල් පාට ශරීරයේ තියෙන සමහර නිල් පාට නහර. නිල් පාට නහර උඩට පේනවා. ඒවා නැත්නම් ඇලේ තියෙන නිල් පාට. අන්න ඒ ඇලේ නිල් පාට තරම් ප්‍රබල නැහැ. මොකද කරුණ පුංචි ළමයින් විතර මේ නිල් පාට දිස්සන්නේ. එම නිසා අර නහරවල තියෙන නිල් පාට හෝ නැත්නම් ඇසේ තියෙන නිල් පාට හෝ අරමුණු කරමින් නීල කෂණයක් උපදවා ගන්නවා, ධ්‍යාන උපදවා ගන්නවා මේ පිළිකුල් භාවනාව කරේ. එතකොට පිළිකුල් භාවනාව තුළින් පඨවි කෂණයෙන් අරමුණු කරලා ආපෝ තේජෝ වායු කෂණයෙන් අරමුණු කරලා ධ්‍යාන උපදවන්න පුළුවන්. නීල පීත ලෝහිත ඕදාත කෂණ වලින් ධ්‍යාන උපදවන්න පුළුවන්. මේ සෑම එකක්ම ඡන්දේ පාදක කරගෙන කරන්නට ඕනේ, චිත්තේ පාදක කරගෙන කරන්නට නැහැ, තීර්වේ පාදක කරගෙන විමර්ශා පාදක කරගෙන කරන්නට ඕනේ. දැන් ඔන්න ඒ ටිකත් කරනවා සමත වශයෙන් කරන එක නා විදර්ශනා වශයෙන් කරන එක නා එයාට ඒ ටික කරන්නට ඕනේ. මේක අමතරව තව එකක් කරන්න කියනවා. මොකද්ද? ඉති විවතේන චේතස අපරියෝ නද්දේන සත්ත්වභාසං චිත්තං භාවේති. නමස්සුන විමුක්තෝන සිතති සත්ත්වභාසං චිත්තං භාවේති ප්‍රභාස්රෝසිත භාවිතා කරන මේක මොකද්ද? ඒක තමයි බුදුරජාණන් වහන්සේ බදාරන්නේ. දිවා මේ ආලෝක සංඥා සුද්ධහිතා හොති දිවා සංඥා ස්වාදික්ඛිතා. මේ වචන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. ආලෝක සංඥාව මනමින් ප්‍රගුණ කරලා දිවා සංඥාව හිතේ සම්පත් කරගන්න. මා මේ ඇයිට ආලෝක සංඥා භාවිත කරන හැටි විස්තර කරලා තිබෙනවා. අද ඒක තව දුරටත් විස්තර කරන්න. ආලෝක සංඥා භාවිත කරන්නට නම් අර කරුණ වලට අමතරව ඉහ හොඳට පායන ඇතිලාවට හොඳට ඉරේ පැතිරී ඇති දේශ බලාගෙන ආලෝකයේ කියලා ඇස් අරගෙන සීපත් කරනවා. ඊට පස්ව ඇස් දෙක පියාගෙන මේ ආලෝකයේ කියලා සීපත් කරනවා. නැවත ඇස් අරගෙන ඉරේ දිහා බලන ආලෝකයේ කියලා මෙන්පත් කරනවා. මේක කරන්නේ හොඳයි කන්දක් උඩ නම් නැත්නම් තනිතලාවක්. මොකද ඈතට ආලෝකයේ විහිදී ඇති ආකාරයේ පෙනෙන කර්මතම හොඳයි. පොඩ්ඩක් නේ. මෙන්න මේ විදිහට ඇස් දෙක වරක තියාගෙන වරක අරගෙන ආලෝකයේ දේශ බලාගෙන ආලෝකය කියලා මෙනෙහි කරනකොට ඇස් දෙක තියාගත්තාට පසුව හිතට පේනවා ඇස් දෙක අරගෙන සිටියා වගේම මේ ආලෝකයේ මේ ඉරුවේදී පැතිරී ඇති ආකාරය. මේක ප්‍රාක්ටිකාලට ගියාට පස්සේ ඇස් දෙක තියාගෙන හරි ඇස් දෙක අරගෙන හරි කලුවරේ ඉඳගෙන ආලෝක සංඥාව මෙනෙහි කරනකොට අර දවල් කාලේ ගස් කොළන් පෙන්නා වගේ පේන්න පටන් ගන්නවා. හිතට හොඳට පේන්න පටන් ගන්නවා. මේක ඉතාම වැදගත් භාවනාවක් මේ ආලෝක සංඥා භාවනාව. මෙන්න මේ විදිහට හිතට හොඳට ආලෝකය පෙනෙන්නට පටන් ගත්තාට පසුව ඒ කියන්නේ ඇස් දෙක තියාගෙන සිටින විට අන්න එහිලදී තව එකක් කරන්නට සිදු වෙනවා. ආලෝකයේ මත චිත්ත පතුරුවා කරනවා. අපි හිතමු හැතැම්ම ගාන එහාට එළිය පේනවා. හිතේදී අපි කන්ද පින්න නැත්නම් තැන්තරාව නැත්නම් භාගයක් කාලයක් විතර පේනවා. මේ ආලෝකයේ මත චිත්ත පතුරුවා කරනවා. චිත්ත පතුරුවා හැරලා සිතයි ආලෝකයයි දෙක එකතු කරනවා. සිතයි ආලෝකයයි දෙකක් වශයෙන් ඉස්සෙල්ලා තිබුණේ. දෙකම එකක් බවට පත් කරනවා පතුරුවා. ඊට පස්ව අර ආලෝකයෙන් සිත වෙන් කරනවා. මේ වෙන් කළාට පසුව ඔහුට ආලෝක සංඥාව හිතේ මනමින් පිහිටනවා. ඕනෑම වෙලාවක ආලෝකය ගැන සිහිපත් කරපු විදිහම අර ආලෝකයේ ඉරෙලිය පැතිරී ඇති ආකාරය පේනවා. වැහි පායල වචන වෙලාවක උනත් රැය 12ට උනත් ඝන කලවරේ උනත් එහෙමයි. එතකොට අපට අර අන්ධකාරයේ තියෙන දේවල් පවා බලන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා සිත තුළින්. මෙන්න මේ ආලෝක සංඥාවත් පුරුදු කරනවා. මෙන්න මේ ටික කරලා ඉවරනාට පසු සමත වශයෙන් මේ ප්‍රධාන වීර්යයේ වඩන ආකාරය ඉද්ධිපාද භාවනාව වඩන ආකාරය මේ ප්‍රකාශ කළේ මේ දක්වා කතා කළේ ඡන්ද චිත්ත විරිය විමර්ශා පාදක කරන ධ්‍යාන සිත් කරවා ගන්නට විශේෂයෙන් පඨවි ආදී කසින 8 අරමුණු කරමින් දෙවෙනි එක ඒ ඡන්ද ආදී ධර්මයන් අතිරීන අතිපද්ධිත ආදී තත්යන්ට පත් ගන්නට ඉඩ දෙන්නට එපාය.
තුන්වෙනි එක ඒ ධ්‍යානයේ නැගිට්ටාට පසුව ධ්‍යානයටපත් වූ අවස්ථාව දක්වාම චිත්ත ප්‍රතිවීක්ෂා කරන්නට කොයි විදිහට මේ කර්තව්‍යයට මම පැමිණියේ. ඒ වගේම අගට සිට මුල සිට අගට ලෙසින්ම කටයුතු කරන්නේ. ඊළඟ එක තමයි අපි කතා කළේ රාත්‍රී කාලයේ යම්සේද දිවා කාලයේ පරිසින්ම කටයුතු කරන්නේ. ඊට අමතරව පස්වෙනි කාරණාව වශයෙන් කියේ මේ පිළිකුල් භාවනාව හරියට වඩන්නට එක එක කොටසක් තුළින් ධ්‍යාන සෑම එකම උපදවන්න නීල පීත ආදී කසිනක් පඨවි ආදී කසිනක් ඒ තුළින් උපදවා ගන්නය. ඊට අමතරව කරන්නේ හත්වෙනි එක වශයෙන් ආලෝක සංඥාව දිනු කරන්නට. එහෙම දිනු කළාට පසුව තව වැඩ කටයුතු තුනක් කරන්නට තියෙනවා. මොකද්ද? කායම්පි චිත්තේ සමාදාති චිත්තම්පි කායේ සමාදාති. මේ කොටස දෙන්නෙක් මේ ඉන්න පිටිත අතරින් කරලා තියෙනවා. ඒ කියන්නේ ධ්‍යානසිතක් උපදවා ගත්තාට පසු ධ්‍යානසිත තමාගේ ඉදිරියෙන් ඇතයි කියලා සිතාගෙන ඒ ධ්‍යානසිත ඇතුළට කය බස්සන සිටින්. ඒ වගේම අර ධ්‍යානසිත එළියෙන් තියෙන ධ්‍යානසිත කය ඇතුළට බස්සන ඊළඟට. මේදී අති ගැඹුරු සමාධිමත්සුතක් උද්ගත වෙන්නේ ඉතාමත්ම ප්‍රණීත තත්ත්වයක්. මේවා අත්දැකපු අය දෙදෙනෙක් මේ සිටිනවා. ඒ අය මේවා දන්නවා ඇති. හැම ධ්‍යානයකටම මේ ආකාරයෙන් කරනවා. කායම් පිචිත්තේ සමාදාති චිත්තම්පි කායේ සමාදාති. ධ්‍යානසිත කය ඇතුළට ගන්නවා. කය ධ්‍යානසිත ඇතුළට ගන්නවා. දෙක මාරුවෙන් මාරුවට කර ඉන්නවා. මේවා වරක් කරලා බෑ. දෙවරක් තුන්වරක් 10වරක් නෙමෙයි 100,000 සරක් පමණ කරන්නට ඕනේ. ඊට පරිවාර ගානක් කරන්නට ඕනේ. වසී භාවයක් ඇතිවීමට නම්. මේ කලාට පසුව තව එකක් කරන්න තියෙනවා. එච්චරයි කරන්න තියෙන්නේ සමත වශයෙන් නූපං කුසල ධර්මයන් ඉදීමට. මොකද්ද? සුඛ සංඥාංච ලහ සංඥාංච කායේ ඔක්කමිත්වා විහෙරති. මේකත් එක්කයි කලන්නේ. සුඛ සංඥාව ලහ සංඥාව කය ඇතුළට බස්සල ජීවත් වෙනවා. මේ පිළිස අය අතරින් එක්කෙනෙක් පමණක් ඒවා අත්දැකලා තියෙනවා. කොහොමද? හතරවෙනි ධ්‍යානයට කවර ආකාරයෙන් හරි පාදක කරගන්න. භාවනාවට සමාදින. ඊට පෙර භාවනා පටන් ගැනීමට ප්‍රථමයෙන් අදිෂ්ඨාන කරනවා මට මේ හතරවෙනි ධ්‍යානයේ තියෙන සුඛ සංඥාව ලහ සංඥාව පැයක් තුල නැත්නම් පැය එකමාරක් තුල නැත්නම් පැය භාගයක් තුල මෙපමණ කාලයක් තුල පවතිවා කියලා ධ්‍යානයට සම්වාදන. එහිදී සුඛ සංඥාව සහ සුඛ සංඥාව කියන්නේ කය සහ සිත සුඛයෙන් පිරී යන කත්තේ. ඒක අපිට තේරෙනවා. අන්න ඒ සුඛ සංඥාව. ලහ සංඥාව කියන්නේ කය සිතත් කුළුම් පෙදක් වගේ බරක් නැති ඉතා පස්සද්ධි තත්ත්වයෙන් පවතින සහැල්ලු ස්වરૂපේ. මේ දෙකම අපි අපට අත්දකින්නට පුළුවන් අර අදිෂ්ඨාන කරපු කාලය තුලදී. අන්න එහිදී කරන්නට ඕන සුඛ සංඥාව ලහ සංඥාව ඉදිරියෙන් තියනවා කියලා හිතාගෙන ඒ සුඛ සංඥාව ලහ සංඥාව කය ඇතුළට ගන්නවා. ඊට පස්සේ කය ඉදිරියෙන් තියෙන සුඛ සංඥාව සහ ලහ සංඥාව ඇතුළට බස්සන මෙන්න මේ ටික හරියට කරනකොට ඔහුට පුළුවන් අනේක වේතං ඉද්දිවිදං පච්චුන බෝති පරසත්තානම් පරපොග්ගලානම් චේතසෝ චේතසා චේතෝ පටිච්ච පජානාති. අන්නයිගේ හිත දකින්න පෙර භවයේ දකින්න ඕන දෙයක් සාමාන්‍යයෙන් පොඩි දෙයක් මවන්න වගේ දෙයක් කරන්න පුළුවන්. ඒක කරන්නට නම් මේ විදිහට හොඳට වශී කරලා හතරවෙනි ධ්‍යානයේ සමවැදිලා ඒ නැගිටලා ඊට පස්සේ අදිෂ්ඨාන කරන්න ඕනදී උදාහරණයක් දුන්නොත් පෙර භවයේ පෙනේවා අදිෂ්ඨාන කරනවා. ඊට පස්සේ නැවත හතරවෙනි ධ්‍යානයේ සම්වාදිනා ඒ නැගිටට පස්සේ පෙර භවය අපිට පේන්න පටන් ගන්නවා. අපි හිතමු කෙනෙක් විසිත බලන්න ඕනේ කියලා. අර විදිහට වශී භාවයට පත් කරගත්තා සිට හතරවෙනි ධ්‍යානයේ ඇති කරගෙන අදිෂ්ඨානයක් කරන මොහුගේ සිත මට පේනවා කියලා. ඊට පස්සේ නැවත හතරවෙනි ධ්‍යානයට සම්වාදිනා නැගිටිනවා. නැගිටපු ගමන්ම ඒ අනිත් එක්කෙනා සිතන සිත තමාගේ සිතවිල්ලක්සේ තමාගේ සිත තුළ මතුවේ. ඒක දකින්නයි. මේක මේ වෙලාවක් වෙන දෙයක් නෙවෙයි. එක ශරණයෙන් හතරවෙනි ධ්‍යානයට සම්වාදින්නත් පුළුවන්, අදිෂ්ඨාන කරන්නත් පුළුවන්, නැවත හතරවෙනි ධ්‍යානයට සම්වාදින්නත් පුළුවන්. තත්පර 30ක් ඇතුළත ඊළඟට අනිත් එක්කෙනාගේ සිත අකින් සත්‍ය උදා කරගන්නත් පුළුවන්. යම් කෙනෙක් සුළු ගින්දරක් වෙන දෙයක් මාන්නට අවශ්‍ය නම් ඔහු විසින් කළ යුත්තේ තීජෝ කසිනේ සම්වාදන හතරවෙනි ධ්‍යානෙ නැගිටිනවා අදිෂ්ඨාන කරන මේ ප්‍රමාණ ගින්දර ප්‍රමාණය ලැබේවා කියලා. ඊට පස්සේ අදිෂ්ඨාන කරපාට පස්සේ අර තීජෝ අදිෂ්ඨාන ශක්තිය අනුව ඒ ගින්දර නැවෙනවා. ඒ වගේ දැඩි කරන්නට අවශ්‍ය ධ්‍යානෙට සම්වාදින්නට අපි දක්ෂ වන්න ඕනේ. මේ ටික කළාට පස්සේ අපි සම්මත වශයෙන් මේ ඉතිපාද භාවනාව කළා වෙනවා. දැන් අර මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගිහිලා බයජන්ත ප්‍රසාදයෙන් මාපටගෙන සෝලවල සක්‍රිය බය වෙනවා. ඒ වගේම මේ විගාරනාථ ප්‍රසාදයේ ආම්‍ර 1000ක් තියෙන තත්ත්ව දෙක තුනක බිල්ඩින් එකක් ඒකත් මාපටගෙන ගිහින් හොල්ලලා බිය ගැනීම හාමුදුරුවෝ.
ඊට බුදුරජාණන් වහන්සේ දේශනා කරන චතුන්නං කෝ භික්ඛවේ ඉද්ධිපාදානං භාවිතත්තා බහුලීකරත්තා මොග්ගල්ලානෝ භික්ඛු එවං මහිද්దికෝ හෝති එවං මහාන් භාවෝ. මේ ඉද්ධිපාද ධර්ම හතර මහණෙනි මේ මොග්ගල්ලාන මහාමුදුර උද්දට භාවිතා කරා උද්දට ප්‍රතික්ෂේප කළා. ඒකයි එවං මහිද්దికෝ එවං මහාන් භාවෝ. ඒ තරම් මහිද්దిక වෙන්නේ මහාන් භාවන්නේ නිසා. වරක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ ආනන්ද හඳුන් විශේෂයෙන් කලේ මම මේ ඉද්ධිපාද ධර්ම හතර මැනවින් ප්‍රගුණ කළා. ඒක නිසා මට ඕනේ නම් කල්පයක් හරි කල්පයකට ටිකක් වැඩි කාලයක් හරි ඉන්නට පුළුවන්. කල්පය කියන්නේ මේ පරමාර්ථ ජීවිතයේ තියෙන. කල්ප දෙක 20ක් උදාහරණයකට. එතකොට ඒ විදිහට මේ ඉද්ධිපාද භාවතා පිළිම තුලින් තමයි යම් කෙනෙක් මේ මහිත්‍තික භාවයන් මහා භාවය ලැබෙනවා නම් ඒක ලැබුවේ දැන් ලබන අනාගතේ ලබන. එම නිසා මේ භාවනා සම්පූර්ණයෙන්ම වැළලී ගොස් මෙවැනි බුදුවදන් වලින් උපදෙස් දීලා තියෙද්දි මේ විසුද්ධි මාර්ගය වැනි පොත්වල නිකන් ලට්ටපට්ට බහූත වගේ කරලා තියෙන කිසි කෙනෙක් ඒවා වඩා කිසිම අත්දැකීමක් ලැබලා නැහැ. එම නිසා මේ දේශනාව අපි කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ දෙන්නෙක් තුන්දෙනෙක් කොසිනා මේවා කරන්නට පුළුවන් අය. ඒ අයට උපකාර කිරීමට අනාගතයේ හෝ දවසක මේ දේශනා අහලා කවුරු හෝ මේවෙන් ප්‍රයෝජන අරගෙන මේ වැළඳීගේ ධර්ම මත ඒවා කියන අදහස පිටු කරගෙන මේ දේශනාව කළේ. මේ ඉද්ධිපාදයන් හතරේ එක්තරා තත්ත්වයක් තියෙන පටිච්චසමුප්පාද තත්ත්වයක් සංසිඳීගේ තත්ත්වයක්. දැන් උදාහරණ කියන්නේ මේ පින්වත් මේ භූමියට එන්නට උත්සාහයක් කළා මේ ධාරාවත් ආවට පස්සේ කොච්චර උත්සාහ කළත් එන්න බෑනේ. ඒක සංසිඳියක්. මේ වාගේ ඉද්ධිපාද ධර්ම හතරේ සංසිඳීමක් තියෙනවා. ඒ සංසිඳුණට පස්සේ ඒකට කවදාවත් ඒ ඉද්ධිපාද පාදක කරන ඒ ඉහාට කටට ගන්න බෑ. නැත්නම් එදා හිටපු රහතන් වහන්සේලා ඔක්කොම 99%කට වැඩි හිටියේ සාමාන්‍ය මොනවත් ඉද්දි නැති අය. ඒ ඔක්කොම මේ ඉද්ධිපාද ධර්ම භාවිතා කරලා මහා ඉද්ධික මහාන් භාව වෙන්න තිබුණා. එහෙම කරන්න බෑ මොකද පටිච්චසමුප්පාද tattweටපත් වෙන මේ සියල්ලම සංසිඳෙනවා. සතර සතිපට්ඨාන ධර්මයන් සංසිඳනවා, ඉද්ධිපාද ධර්මයන් සංසිඳනවා, ඒ වගේම සම්පදාන ධර්මයන් සංසිඳනවා, බුද්ධංග ධර්ම, ආර්ය අෂ්ටාංග මාර්ග ධර්ම, සීලය, සමාධිය, ප්‍රඥාව, විමුක්ති ඥාන දර්ශන මේ ඔක්කොම සංසිඳිලා නිසිල වෙන තැනක් වෙනවා. එතනට කිසිවක් කරන්නට කිසිවෙකුට අප බැරි වෙනවා. ඒ සංසිඳන තත්ත්වෙන් ඉන්නට වෙන ඒකයි අපි ඒ සංසිඳීම කෙනෙකුට ඇති වෙන්නේ ප්‍රථමයෙන් මේ කළ යුතු ආකාරය මෙසේ ප්‍රකාශ කළේ මේ සමත වශයෙන් භාවනා කරන ආකාරය ඉද්ධිපාද භාවනාව. දැන් විදර්ශනා වශයෙන් මේ ඉද්ධිපාද භාවනාව කරන ආකාරය. මේක දෙආකාරයක්. විදර්ශනා වශයෙන් භාවනා කිරීම තුළින් තමයි මේ ජීවිතයේදී දිට්ඨිය ධම්මේ මේ ජීවිතයේදීම හරිද? චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය දිට්ඨිය ධම්මේ සාම විඤ්ඤා සත්‍යකත්වා සම්පජ්ජ විහෙරති. චේතෝ විමුක්තිය පඤ්ඤා විමුක්තිය මේ ජීවිතයෙන් අත්දැක නිවන් ගන්නට පුළුවන් වන්නේ. නැත්නම් අනාගාමී රහත් භාවයෙන් ලබන්නට පුළුවන්. ඒක කරන්නේ කොහොමද? ඒක කරන්නට නම් අර බාහිර වශයෙන් පඨවි ආපෝ තේජෝ ආදී කෂණ වලින් ධ්‍යාන උපදවන්න යන්නේ නැහැ. පිම්බීම් හැකලින් වලින් හෝ ආනාපාන භාවනාව තුළින් හෝ ධාතු මනසිකාර භාවනාවෙන් හෝ පිළිකුල් භාවනාව තුළින් හෝ මේ ධ්‍යාන උපදවා ගන්න. දැන් මේ විදර්ශනා භාවනා කළ යුතු ආකාර පහක් තියෙනවා. සමත පුබ්බංගම විදර්ශනාවක් තියෙනවා. ඒ කියන්නේ සමතේ කරලා ඊට පස්සේ විදර්ශනා කරන එක. විදර්ශනා පුබ්බංගම සමතන් භාවයේදී විදර්ශනා කරලා ඊට පස්සේ සමත භාවිතා කරන ක්‍රමයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ශිෂ්ට විදර්ශක භාවනා ක්‍රමයක්. තනිකරන විදර්ශනා භාවනාව පමණක්. තව එකක් තියෙනවා යුගනන්ද භාවනා ක්‍රමයක්. සමත විපස්සනා දෙකම එකසේ වැඩෙන භාවනා ක්‍රමයක්. මේ භාවනා ක්‍රම ඉද්ධිපාද විපස්සනා භාවනා ක්‍රමය. මේක සමත පුබ්බංගම විපස්සනා භාවනාව කියන්න පුළුවන්. ඒක හරි නෑ. මොකද සමතේ පාදක වෙන විපස්සනා කරන කෙනා ඡන්දේ පාදක වෙන, චිත්තේ පාදක වෙන, වීර්ය විමර්ශ පාදක වෙන, ඒ ධ්‍යාන උපදවලා ඒවා අනුපස්සනා කරන්නේ නෑ. මොකක් හරි ක්‍රමයකින් ධ්‍යාන ලැබුවා අනුපස්සනා. මෙහිදී එහෙම නෙවෙයි. ඡන්දේ පාදක කරන, චිත්තත් වීර්යත් විමර්ශත් පාදක කරන ධ්‍යාන උපදවා ගන්නට ඕන. එතකොට තමයි අභිඥා සහිතව රහත් වන්නට පුළුවන් වන්නේ. එතකොට තමයි ත්‍රිවිද්‍යා පහළ වන්නේ. එහෙම අනාගතයේ භාවිතා කරපු අයට පමණයි මතු අනාගතයේ මතු බුද්ධ ශාසනයකදී හෝ මහාන් භාව සම්පන්නව රහත් භාවය ලබන්නට වන්නේ. නැත්නම් නිකම්ම රහත් බවක් විතරයි ලැබෙන්නේ. කිසි කෙනෙකුට පෙන්වන්නට බෑ. අර හටු නැති කුරුල්ලෝ වගේ. ඉගිලෙන්නට බෑ නෑ. ඈත ගෙඩි තිබ්බත් කන්නට බෑ. ඒ තත්ත්වයක් උද්ගත වෙන්නේ. එම නිසා අපි අර කලින් සමත වශයෙන් වැඩිවන්නේ අපි පිළිකුල් භාවනා, කේශා ලෝමා නඛා දන්තා කචෝ ආදී වශයෙන් ඒ එක කොටසක් අරගෙන ඡන්දේ, චිත්තේ, වීර්ය, විමර්ශාව පාදක කරගෙන එක එකක් වලින් ධ්‍යාන සිත් උපදවන්න. එතකොට එතන ධ්‍යාන සිත් 128ක්. ඊට අමතරව මේ ශරීරයේ තියෙන පඨවි ආපෝ තේජෝ වායු කොටස් අරමුණු කරගෙන නීල පීත ලෝහිත ඕදාත කොටස් අරමුණු කරමින් භාවනා කරන මෙහිදී අපට අභිභාජන විමෝක්ෂ වෙන තත්ත්වයන් උද්ගත කර ගන්න පුළුවන් වෙනවා. ඒ දේශනාව අපි වෙන දවසට කල් දාන්න. එතකොට මේ විදිහට ධ්‍යාන සිතක් උපදවා ගත්තාට පසුව
සෝ යදීව තත්ත්වෝති රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං තේ ධම්මේ අනිච්චතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ අගතෝ ආබාධතෝ පරතෝ පලෝකතෝ ශුඤ්ඤතෝ අනත්තතෝ සමනුපස්සති. අර විදිහට ඡන්දේ පාදක කරන හෝ චිත්තේ වීර්ය විමර්ශ පාදක කරන පළවෙනි ධ්‍යාන උදාහරණයෙන් ලබා ගන්නා නම් ඔහු සෝ යදීව හෝති ධ්‍යාන මට්ටමේම ඉදිද්දීම ඒ කියන රූපගතං වේදනාගතං සංඥාගතං සංඛාරගතං විඥානගතං රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධයයි ඇති ධර්ම අනිත්‍යතෝ දුක්ඛතෝ අනත්තතෝ ශුඤ්ඤතෝ සමුපස්සති. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ශූන්‍ය වශයෙන් බලන පරතෝ පලෝකතෝ පරමයෙන් පලෝක වශයෙන් මේ මෙතන 11 ආකාරය විස්තර කරලා තියෙනවා. මේ විදිහට භාවිතා කරන විශේෂයෙන්ම මතක තබා ගන්නට ඕන මෙහිදී ඇති කර ගත යුත්තේ බීමස්සාපාදක සමාධියයි කියලක. බීමස්සාව ඥානයේ ප්‍රඥාව පෙර කරගෙන ඇති සමාධියක් ඇති කරගන්න මෙතෙක් කල මේ බීමස්සා සමාධිය පවතිවා කියලා අදිස්ථාන කරන ඊට පසුව එහි තියෙන රූපය වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම සුභ වශයෙන් ආදී වශයෙන් 11 ආකාරයකින් නැවත මෙනෙහි කරනවා. මේව විස්තර කරන්නට වේලාවක් දෙන්නේ නැහැ. ඊට පසුව සෝතේ ධම්මේ චිත්තං පටිවාපේති මේ පංචස්කන්ධ ධර්මයන්ගෙන් සිත ඈත් කරන මුල ඉවත් කරගන්න. සෝතේ ධම්මේ චිත්තං පටිවාපෙත්තා ඔන්න එහෙම ඒ ධර්ම පහෙන් සිත ඈත් කරගෙන පංචස්කන්ධයෙන් සිත ඈත් කරගෙන අමතාය ධාතුව චිත්තං උපසංහරති ඒතං සන්තං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සන්තෝ සබ්බෝ පටිපටිං සග්ගෝ තණ්හකෝ විරාගෝ නිරෝධෝ නිබ්බාණං. අර පංචස්කන්ධයේ අනිත්‍ය වශයෙන් විමසලා ඒ හොඳට අවබෝධ වුණාට පසුව ඒ පංචස්කන්ධයෙන් සිත ඈත් කරලා ඊට පසුව අමතාය ධාතුව චිත්තං උපසංහරති නිවන දෙසට සිත හරවන. සෝ තත්තට වාසානං කම් පාපනාති. ඔහු අන්න ඉහි සිටගෙන සියලුම ආශ්‍රයන් කරලා සය කරලා පහත් වෙනා නොචි ආසානං කම් පාපනාති ආශ්‍රය සයකනන් බැරිුණා නම් තීනේව ධම්ම රාගේන කායික ධම්මනන්දියා ඒ සත්‍ය තුලින්ම පංචනං ඕරම් භාගයන සංයෝජනනම් පරික්ඛ්‍යා ඕපපාතිකෝ හෝති සත්‍යපරිනිබ්බායි අනාවති ධම්මෝ තස්මා ලෝක අනාගාමී තත්ත්වයට පත් වෙලා සුද්ධාවාසික උපදිනවා නැවත මේ ලෝකයට නොයන ආකාරය. එතකොට මෙහිදී අපි විපස්සනා වශයෙන් භාවනා කරනවා නම් බීමංසාව පාදක කරගෙන ධ්‍යාන සිතක් උපදවාගෙන ඊට පසුව ඒ ධ්‍යානයේ සිටීමදීම ඒ ධ්‍යානයේ ඇති අවස්ථාවේ තියෙන පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසලා ඊට පසුව ඒ පංචස්කන්ධ ලෝකයේ සිටින් ඈත් කරලා නිවන පැත්තට සිත යොමු කරන්නට ඕන. මේකදී අරූපාවචර ධ්‍යාන වලින් නම් රූපගතන් කියන කතාව අන්තර්ගත වන්නේ නැහැ. මොකද රූපේ නොපෙනී යන නිසා. ඒ වගේම නේව සංඥානා සංඥාන අටවෙනි ධ්‍යානයේදී නම් ඒ ධ්‍යානයේ සිටින්දීම නෙවෙයි කල යුත්තේ ඒ නැගිට කියන බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සූත්‍රයේ මම හිතන්නේ අටකනාග සූත්‍රයේ මේ කරුණ දැක්කේ. මේ පින්වත් අය දැන් බොහෝ කාලයක් තිස්සේ මේ පංචස්කන්ධ ලෝකයේ අනිත්‍ය ආදී වශයෙන් විමසන නිසා භාවනා කළා. ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ වන ආකාරයෙන් අනිත්‍ය අනාත්ම ලක්ෂණය මත කරමින් භාවනා කළා. සත්‍යංපස්සනා භාවනාව බින්මින් වශයෙන් භාවනා කළා. විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා ආදී. ඊට අමතරව අනිත්‍යානුපස්සනාව තුළින් මේ අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් භාවනා කළා. දුක්ඛානුපස්සනාවෙන් අනාත්මානුපස්සනාව තුළින් මේ අනුපස්සනා හත වැඩෙන ආකාරයෙන් භාවනා කළා. මේ පින්වත් අය මේ ආකාරයෙන් හරියට භාවනාව මේ දක්වා කරලා තියෙනවා නම් අර බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගණ්ඩතෝ සල්ලතෝ ආදී වශයෙන් දැක්වූ සියලුම කරුණු මේ ඇගේ සංතාන තුළ දැන් බෙදලා තියෙන්නට ඕනේ. මේ පංචස්කන්ධය අනිත්‍ය වශයෙන් වැටහිලා තියෙනවා, දුක්ඛ වශයෙන් වැටහිලා තියෙනවා. රෝගයක් වශයෙන්, ගඩුවක් වශයෙන්, උලක් වශයෙන්, පළෝක ධර්මයක් කැඩී බිඳී යන ධර්මයක් වශයෙන්, අනාත්ම වශයෙන්, ශූන්‍ය වශයෙන් මේ ආදී නොඑක ආකාරයෙන් වැටහි තියෙන්නට ඕනේ. මොකද අපි මේ දක්වා අනිත්‍යානුපස්සනාව වැඩුවා, දුක්ඛානුපස්සනාව වැඩුවා, අනාත්මානුපස්සනාව වැඩුවා, සත්‍යානුපස්සනාව ධර්මයන් මත කරගත්තා. ඒක අඩුපාඩු සකසා ගත්තා. එimmen